10 ශ්‍රේණිය 10 වන පාඩම රසායනික බන්ධන පාඩම බලමු. මේ පාඩමේදී අපි බලන්නේ පරමාණු එකතු වෙලා රසායනික බන්ධන හැදෙන ආකාරය සහ ඒ හැදුන සංයෝගවල ලක්ෂණ ගුණ ගැන තමයි මේ පාඩමේදී කතා කරන්නේ. එතකොට අපි දන්නවා ඉංග්‍රීසි හොඩියේ අකුරු 26ක් විතරක් තිබ්බට මේ අකුරු 26 එකතු වෙලා සංයෝජනීය වෙලා වචන අතිවිශාල සංඛ්‍යාවක් හැදෙනවා වගේම අපි දැනට අඳුනගෙන තියෙන මූලද්‍රව්‍ය ප්‍රමාණය සීමිත වුණාට ඒ මූලද්‍රව්‍ය එකතු වෙලා ඒ මූලද්‍රව්‍ය සංයෝජනීය වෙලා සංයෝග මිලියන ගණනක් හැදෙනවා. උදාහරණයක් විදිහට අපි මේ දන්නම සංයෝග ගත්තොත් ජලය හැදිලා තියෙන්නේ කොහොමද? ජලය කියන සංයෝගයේ හැදිලා තියෙන්නේ මෙන්න මේ ජල අණුව හැදිලා තියෙන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකකුයි ඔක්සිජන් පරමාණුවකින් මෙන්න මේ විදිහට. ඊළඟට කාබන් ඩයොක්සයිඩ් අණුව හැදිලා තියෙන්නේ නම් කොහොමද? කාබන් පරමාණුවකුයි ඔක්සිජන් පරමාණු දෙකකුයි එක්ක මෙන්න මේ විදිහට. ඊළඟට ඇමෝනියා අණුව හැදිලා තියෙන්නේ නම් කොහොමද? නයිට්‍රජන් පරමාණුවක් එක්ක හයිඩ්‍රජන් පරමාණු තුනක් මෙන්න මේ විදිහට බැඳිලා. ඊළඟට මීතේන් එහෙම නැත්නම් ජීව වායුව මීතේන් අණුව හැදිලා තියෙන්නේ කොහොමද? කාබන් පරමාණුවක් එක්ක හයිඩ්‍රජන් පරමාණු 4ක් එකතු වෙලා. එතකොට ওই විදිහට අපි දන්න මූලද්‍රව්‍ය ප්‍රමාණය සීමිත වුණාට මේ මූලද්‍රව්‍ය එකතු වෙලා සංයෝගන මිලියන ගණනක් හැදිලා තියෙනවා. හැබැයි මේ හැම මූලද්‍රව්‍ය පරමාණුවක්ම මේ විදිහට සංයෝග හදන්නෙත් නැහැ. ඒක සාමාන්‍ය තත්ත්වයටදී සංයෝග හදන්න සහභාගී නොවන මූලද්‍රව්‍යයක් තියෙනවා. උදාහරණ විදිහට හීලියම්, නියෝන්, ආගන් වගේ ආවර්තිත ද්‍රව්‍යයේ 8 වන කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය මේ විදිහට සාමාන්‍ය තත්ත්වයටදී සංයෝග හදන්න සහභාගී වෙන්නේ නැහැ. මේවට කියනවා උච්ච වායු කියලා. ඒ වගේ ප්‍රතික්‍රියාශීලීතාවය ඉතාමත්ම අඩුයි. එතකොට අපි බලමු ඇයි මේ සමහර මූලද්‍රව්‍ය විතරක් සංයෝග හදන්න නැඹුරු වෙන්නේ තවත් සමහර මූලද්‍රව්‍ය ඇයි එහෙම සංයෝග හදන්න නැඹුරු වෙන්නේ නැත්තේ කියලා. එතකොට අපි මුලින්ම ගත්තොත් පරමාණුක සැකැස්ම මෙන්න මේ විදිහට අපිට අඳුන ගන්න පුළුවන්. එතකොට මේකට පරමාණුක ග්‍රහ ආකෘතිය කියලාත් කියනවා. මේක ඉදිරිපත් කළේ අර්න්ස්ට් රදර්ෆර්ඩ් විසින්. එතකොට මේ පරමාණුවක් ඇතුලේ තියෙනවා ධනාරෝපිත අංශු. එහෙම නැත්නම් ප්‍රෝටෝන සහ උදාසීන එහෙම නැත්නම් ආරෝපණයක් නැති නියුට්‍රෝන එකතු වෙලා හැදුණු න්‍යෂ්ටිය. හරිද? එතකොට මේ න්‍යෂ්ටිය හැදිලා තියෙන්නේ ධනාරෝපිත ප්‍රෝටෝන සහ ආරෝපණයක් නැති උදාසීන තත්ත්වයේ තියෙන නියුට්‍රෝන එකතුවෙන්. එතකොට මේක වටා ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන මෙන්න මේ න්‍යෂ්ටිය වටා ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන මෙන්න මේ විදිහට චලනය වෙවි තමයි තියෙන්නේ. හරියට සූර්යයා වටා ග්‍රහලෝක භ්‍රමණය වෙනවා වගේ තමයි. එතකොට මෙන්න මේ විදිහටම අපි ගත්තොත් මූලද්‍රව්‍ය පරමාණුවක මෙන්න මේ විදිහ ද්විමාන රූප සටහනකින් පෙන්වුවොත් එතකොට අපිට පැහැදිලි වෙනවා පරමාණුවේ මැද න්‍යෂ්ටිය තියෙනවා. න්‍යෂ්ටිය හැදිලා තියෙන්නේ ධනාරෝපිත ප්‍රෝටෝන සහ උදාසීන තත්ත්වයේ තියෙන නියුට්‍රෝන වලින්. ඊළඟට මේ න්‍යෂ්ටිය වටා ඉලෙක්ට්‍රෝන යම්කිසි පතවල ගමන් කරනවා. ඒ පතයන් අපි ශක්ති මට්ටමක් එහෙම නැත්නම් කවචයක් කියලා හැඳින්වුවා. එතකොට න්‍යෂ්ටියේ ඉඳන් ඈතට යනකොට න්‍යෂ්ටිය සිට ඈතට යනකොට මේ ශක්ති මට්ටම් අතර පරතරය අඩු වෙනවා. හරිද? එතකොට මේ ශක්ති මට්ටම් අදිනකොට මතක තියාගන්න ඕනේ න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටමට වඩා අඩුවෙන් පරතරයක් හිටින විදිහට තමයි ඊළඟ ශක්ති මට්ටම අදින්නේ. එතකොට මේ හැම ශක්ති මට්ටමකටම මේ නියමිත ශක්ති අගයක් තියෙනවා. හරිද? මේ හැම ශක්ති මට්ටමකටම නියමිත ශක්ති අගයක් තියෙනවා. ඊළඟට න්‍යෂ්ටියේ ඉඳන් ඈතට යනකොට මේ ශක්ති මට්ටම් 1 2 3 4 කියලා නම් කරනවා. එහෙම නැත්නම් K L M N කියලා ඒ විදිහට නම් කරනවා. එතකොට අපි ගත්තොත් න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටමේ නම් උපරිම ඉලෙක්ට්‍රෝන 2ක් දක්වා පිරෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන 8ක් දක්වා පිරෙන්න පුළුවන්. ඊට පස්සේ තියෙන ශක්ති මට්ටමෙත් උපරිම ඉලෙක්ට්‍රෝන 8ක් දක්වා පිරෙන්න පුළුවන්. එතකොට මේ මූලද්‍රව්‍ය පරමාණු වල ඉලෙක්ට්‍රෝන තියෙන බාහිරම කවචය න්‍යෂ්ටියේ සිට ඈතින්ම තියෙන කවචය. හරිද? බාහිරින්ම තියෙන කවචය අපි සංයුජිතා කවචය විදිහට හඳුන්වනවා. ඒ කියන්නේ න්‍යෂ්ටියේ සිට තියෙන අවසාන ශක්ති මට්ටම. න්‍යෂ්ටියේ සිට තියෙන අවසාන ශක්ති මට්ටම සංයුජිතා කවචය විදිහට හඳුන්වනවා. එතකොට මේ බන්ධන හදන්න සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මෙන්න මේ සංයුජිතා කවචයේ තමයි. එතකොට අපි ගත්තොත් නියෝන් සහ ආගන් පරමාණු ගත්තොත් මේ වගේ සංයුජිතා කවචවල ඒ කියන්නේ න්‍යෂ්ටියේ සිට ඈතින්ම තියෙන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 බැගින් තියෙනවා. හරිද? එතකොට ඒ සංයුජිතා කවචයේ තියෙන්න ඕනේ. තියෙන්න පුළුවන් වෙන උපරිම ඉලෙක්ට්‍රෝන ගාන තමයි ඒ.
ආන්ගේ වගේ එතකොට ශක්ති මට්ටමේ තියෙන්න පුළුවන්. උපරිම ඉලෙක්ට්‍රෝන ගානක් තියෙනවා නම් අපි කියනවා ඒ මූලද්‍රව්‍ය පරමාණුව ස්ථායි වින්‍යාසයක් ගන්නවා කියලා. හරිද? එතකොට එයාගේ තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන 8 සම්පූර්ණයි. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒ හින්දා යා තව කෙනෙක්ගෙන් ඉලෙක්ට්‍රෝන ගන්නවත්, තව කෙනෙකුට ඉලෙක්ට්‍රෝන ලබා දෙන්නවත් ඕනේ නැහැ. ඒ නිසා යාගේ තියෙන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ස්ථායි වින්‍යාසයක්. මේ නිසා මේ වගේ මූලද්‍රව්‍ය පරමාණු වල ප්‍රතික්‍රියාශීලීතාවය අඩුයි. ඇයි එයාට එයාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා තියෙන නිසා තව කෙනෙකුට තව පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ලබා දෙන්නවත් තව පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවත් උවමනාවක් නැහැ. ඒ නිසා මේවා උච්ච වායු විදියට හඳුන්වනවා. ඒ නිසා තමයි මේ නියෝන් ආගන් හීලියම් නියෝන් ආගන් වගේ ආවර්ත වගේ 8 වන කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය පරමාණු වල ප්‍රතික්‍රියාශීලීතාවය අඩු. ඒගොල්ලෝ සාමාන්‍ය තත්ත්වයටදී සංයෝග හදන්න නැඹුරු වෙන්නේ නැත්තේ ඒ නිසා. හරිද? එතකොට අපි ගත්තොත් ඔන්න දැන් මේ අපි කතා කරපු නියෝන්ම ගත්තොත් නියෝන් උදාසීන පරමාණුව තුළ ප්‍රෝටෝන 10ක් තියෙනවා. උදාසීනයි කියන්නේ ධන ආරෝපිත ප්‍රෝටෝන ගණන්ට සමානම ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගණනකුත් තියෙනවා යාගේ. එතකොට මෙයාගේ මේ න්‍යෂ්ටි වට ඉලෙක්ට්‍රෝන 10ක් මේ විදිහට චලනය වෙවි තියෙන්නේ. න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටමේ නම් ඉලෙක්ට්‍රෝන 2ක් තියෙනවා. ඊට පස්සේ තියෙන ශක්ති මට්ටමේ නම් ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඊළඟට ආගන් ගත්තොත් න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි. ඊට පස්සේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි. ඊට පස්සේ තියෙන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් අපිට අඳුර ගන්න පුළුවන්. එතකොට බලන්න මේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන අදිනකොට ශක්ති මට්ටම් අතර පරතරය අඩු වෙන විදිහට තමයි මේ ශක්ති මට්ටම් අදින්නේ. ඊළඟට ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන මේවා කියන්නේ සමානාරෝපණ නිසා ඒ අතර මෙන්න මේ වගේ උපරිම දුරකින් තමයි ඒවා දක්වන්න ඕනේ. ඊළඟට යුගල විදිහට මේ ඉලෙක්ට්‍රෝන අපි නිරූපණය කරනවා. බෝල ඇඳලා තමයි ඉලෙක්ට්‍රෝන ටික මේකේ නිරූපණය කරලා තියෙන්නේ. එතකොට ඔන්න නියෝන්ගේ ආගන්ගේ අවසාන ශක්ති මට්ටම කියන්නේ සංයුජිතා කවචේ නම් ඉලෙක්ට්‍රෝන තියෙන්න ඕනේ උපරිම ගානට පිරීලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ තව පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ලබා දෙන්නවත් තව පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවත් උත්සාහ කරන්නේ ඔය ඉන්න විදිහටම ඉන්නවා. ඒ නිසා ප්‍රතික්‍රියාශීලීතාවය මේ අවමයි. ප්‍රතික්‍රියාශීලීතාවය අඩුයි. ඒ නිසා තමයි ඒවා උච්ච වායු විදිහට හඳුන්වන්නේ. හැබැයි අපි සෝඩියම් පරමාණුව ගත්තොත් හරිද? සෝඩියම් ආවර්තිත වගේ කීවෙනි කාණ්ඩයේ දින්නේ මතකයිද? පළවෙනි කාණ්ඩේ. එතකොට එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන එක ඉලෙක්ට්‍රෝන. දැන් මතක ඇතිනේ අපේ ආවර්තිත වගුවට මූලද්‍රව්‍ය වර්ග කරේ මූලද්‍රව්‍ය ගොනු කරේ කොහමද? අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව තමයි යාගේ කාණ්ඩය තීරණය කරේ. ඊළඟට යාගේ තියෙන ශක්ති මට්ටම් ගණන අනුව තමයි ආවර්තය තීරණය කරේ. එතකොට දැන් මේ මතක ඇතිනේ දැන් මේක මේ සෝඩියම්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දකිද්දී එහෙනම් මතක් වෙන්න ඕනේ සෝඩියම් පළවෙනි කාණ්ඩයේ ඉන්නේ මොකද එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන එක ඉලෙක්ට්‍රෝනය. ඊළඟට සෝඩියම් ඉන්නේ තුන්වෙනි ආවර්තයේ එයාගේ ශක්ති මට්ටම් 3ක් තියෙනවා. හරිද? එතකොට අපි දන්නවා උදාසීන සෝඩියම් පරමාණුවේ නම් මැද මෙහෙම න්‍යෂ්ටිය තුල ප්‍රෝටෝන 11ක් තියෙනවා. ඒ වගේම ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනත් 11ක් තියෙනවා. එතකොට න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි ඊට පස්සේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි ඊට පස්සේ ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයක් විදිහට තමයි තියෙන්නේ. ඊළඟට ක්ලෝරින් ගත්තොත් ක්ලෝරින් මේ පරමාණු ක්‍රමාංකය 17යි. ඒ කියන්නේ ප්‍රෝටෝන ගණන 17යි. එහෙනම් ඒ වගේම උදාසීන පරමාණු තුළ ඉලෙක්ට්‍රෝන 17ක් තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන 17 කොහොමද ශක්ති මට්ටම් වලට පිරීලා තියෙන්නේ? න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි ඊට පස්සේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8යි ඊට පස්සේ ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් මේ නියෝන් සහ ආගන් දිහා බලද්දී අපිට පේනවා සෝඩියම්ගේ ක්ලෝරින් ගෙනයි ක්ලෝරින් ගෙනුණා අවසාන ශක්ති මට්ටමේ තියෙන්න ඕනේ ඉලෙක්ට්‍රෝන ගණන. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 8ම නැහැ. හරිද? සෝඩියම්ට ඉලෙක්ට්‍රෝන 8ක් ලබා ගන්න නම් තව එක්ක ඉලෙක්ට්‍රෝන 7ක් කාගෙන් හරි ඉල්ල ගන්න ඕනේ. නැත්නම් එයාගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන මේ එක ඉලෙක්ට්‍රෝනය පිට කරන්න ඕනේ. ක්ලෝරින්ට නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණ කරගන්න එක්ක තව ඉලෙක්ට්‍රෝනයක් කාගෙන් හරි ඉල්ල ගන්න ඕනේ. නේද? නැත්නම් එයාගේ දැනට එයා සතුව තියෙන ඉලෙක්ට්‍රෝන 7 පිට කරන්න ඕනේ. ඒතර මේ විදිහට මූලද්‍රව්‍ය පරමාණු ස්ථායි වෙන්න නම්, ඒ කියන්නේ උච්ච වායු වින්‍යාසය ලබා ගන්න නම් සංයුජිතා කවචයේ ඉලෙක්ට්‍රෝන කියන්නේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එක්කෝ ලබාගෙන හරි එහෙම නැත්නම් පිට කරලා හරි මේ පරමාණු ආයන අතර බැඳීමක් හදාගන්න ඕනේ. ස්ථායි වින්‍යාසයක් ගන්න නම් මොකද කරන්න ඕනේ? සංයුජිතා කවචය කියන්නේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන
එක්කෝ පිට කරලා එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබාගෙන බැඳීමක් හදාගන්න වෙනවා. ඒතර මේ විදිහට මේ විදිහට අර ඉලෙක්ට්‍රෝන පිට කරලා හරි නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබාගෙන හරි පරමාණු ආයන අතර ඇති වෙන ආකර්ෂණ බල ඉලෙක්ට්‍රෝන ලබාගෙන හරි ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් හරි ඇති වෙන මෙන්න මේ පරමාණු ආයන අතර ඇති වෙන ආකර්ෂණ බල අපි රසායනික බන්ධන විදිහට හඳුන්වනවා. එතකොට මේ රසායනික බන්ධන හැදෙනකොට ඒ කියන්නේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන පිට කරලා හරි නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබාගෙන හරි මේ විදිහට රසායනික බන්ධන හැදෙනකොට මේ පරමාණු වල හැසිරීම අනුව බන්ධන ආකාර දෙකක් අපිට අඳුර ගන්න පුළුවන්. ඒ තමයි අයනික බන්ධන සහ සහසංයුජ බන්ධන. අපි මුලින්ම බලමු අයනික බන්ධනයක් කියන්නේ මොකක්ද කියලා. එතකොට අපි මුලින් කතා කරා වගේ පරමාණුවකින් තවත් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ලබා දීම නිසා ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීම නිසා ඇතිවන ධන හා ඍණ අයන අතර ඇතිවෙන හරිද මේ ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණ නිසා ඇතිවන බන්ධන තමයි අයනික බන්ධන. එහෙම නැත්නම් විද්‍යුත් සංයුජ බන්ධන කියලා හඳුන්වන්නේ. දැන් මේ කාටූන් එකෙත් පෙන්වන්නේ බලන්න පරමාණු දෙකක් තියෙනවා. හරිද? එතකොට මේ එක පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. අර මේ පිට කරන ඉලෙක්ට්‍රෝනය අනෙක් පරමාණු විසින් ලබා ගන්නවා. එතකොට ඒ දෙන්න අතර ධන හා ඍණ අයන හැදෙනවා. අන්නේ හැදෙන ධන හා ඍණ අයන අතර ඇතිවන ප්‍රබල විද්‍යුත් ස්ථිති විද්‍යුත් ආකර්ෂණ නිසා තමයි මෙන්න මේ අයනික බන්ධන එහෙම නැත්නම් විද්‍යුත් සංයුජ බන්ධන හැදෙන්නේ. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා ඊළඟට. දැන් අර අපි මුලින්ම ගත්ත උදාහරණය මේ සෝඩියම් පරමාණුවම ගමු. සෝඩියම් පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද තියෙනවා කිව්වේ? න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටමේ නම් ඉලෙක්ට්‍රෝන 2යි. ඊට පස්සේ ශක්ති මට්ටමේ නම් ඉලෙක්ට්‍රෝන 8යි. ඊට පස්සේ අවසානයේටම තියෙන ශක්ති මට්ටමේ නම් එක ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. එතකොට මේ සෝඩියම් පරමාණුවට ස්ථායී උච්ච වායු වින්‍යාසයක් ලබා ගන්න නම් මෙයාගේ සංයුජිත කවචය තියෙන මේ ඉලෙක්ට්‍රෝනෙ පිට කරන්න ඕනේ නැත්නම් සංයුජිතා කවචයට ඉලෙක්ට්‍රෝන 7ක් ගන්න ඕනේ. ඉතින් මෙයාට ලේසිම වැඩේ මොකක්ද? 7ක් කාගෙන් හරි ඉල්ල ගන්නවට වඩා ලේසි තමන්ගේ මේ තියෙන එක ඉලෙක්ට්‍රෝනෙ පිට කරලා දාන එක. ඉතින් එහෙනම් සෝඩියම් මොකද කරන්නේ? සෝඩියම් පරමාණු අපි දන්නවා මේ උදාසීන සෝඩියම් පරමාණුවේ මෙහෙම න්‍යෂ්ටි මැද තියෙන ධනාරෝපිත ප්‍රෝටෝන. එතකොට උදාසීනයි කියන්නේ ධනාරෝපිත ප්‍රෝටෝන වලට සමාන ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනත් එයාගේ වටේ හැම චලනය වෙවි තියෙනවා. එතකොට මෙයා ධනාරෝපිත ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් මේ සෝඩියම් පරමාණුව තුළ තියෙන නිසා මේ පරමාණු විද්‍යුත් වශයෙන් උදාසීන වෙලා තමයි තියෙන්නේ. හරිද? හැබැයි මේ බාහිර ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝනය පිට කරාට පස්සේ මොකද වෙන්නේ? බලන්න. මෙයාගේ ආරම්භයේදී නම් න්‍යෂ්ටි මැද තිබ්බ ධන ආරෝපිත ප්‍රෝටෝන 11ක්. ධන 11ක් තිබ්බා. ඒ වගේමයි ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන 11කුත් තිබ්බා. ඍණ 11කුත් තිබ්බා. ඒ නිසා මුලින්ම සමස්ත ආරෝපණය මේ පරමාණුවේ සමස්ත ආරෝපණය බිඳුවක් වෙලා තිබ්බේ. පස්සේ මේ සෝඩියම් පරමාණු මොකද කරන්නේ? මේ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එතකොට මොකද වෙන්නේ? අර න්‍යෂ්ටි මැද තිබුණු ධන ආරෝපිත ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනම වෙනසක් වෙන්නේ නැහැ. ධන 11 හැමම තියෙනවා. හැබැයි අර ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන වලින් එකක් අඩු වෙනවා. එතකොට ඍණ 10ක් වෙනවා. ඒ නිසා ධන 11යි ඍණ 10යි අතර වෙනස කීයද? ධන 1යි. එතකොට දැන් එහෙනම් ඉලෙක්ට්‍රෝන පිට කරාට පස්සේ සෝඩියම් වල සමස්ත ආරෝපණය ධන 1ක් වෙනවා. එතකොට මේ විදිහට ඉලෙක්ට්‍රෝන පිට කරාට පස්සේ අපි කියනවා සෝඩියම් පරමාණුව කියන්නේ සෝඩියම් ධන අයනයක්. එහෙම නැත්නම් කැට අයනයක් බවට පත් වුණා කියලා කියනවා. එතකොට ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් තමයි ධන අයන එහෙම නැත්නම් කැට අයන හැදෙන්නේ. ඇයි මේ ඉලෙක්ට්‍රෝනයක් පිට කරාම ධන අයනයක් හැදෙන්නේ? ඉලෙක්ට්‍රෝන කිව්ව ඍණාරෝපිත අංශු උපපරමාණුක අංශුවක්නේ. ඍණාරෝපිත උපපරමාණුක අංශු. එතකොට ඉලෙක්ට්‍රෝන පිට කරාට ධනාරෝපිත ප්‍රෝටෝන වල වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි සමස්ත ආරෝපණේ ධනාගයකින් වැඩි වෙන්නේ. ඊළඟට අපි ගත්තොත් ක්ලෝරින් පරමාණුවේ නම් කොහොමද ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන්නේ? 2යි 8යි 7යි. න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි. ඊට පස්සේ ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 8යි. ඊට පස්සේ තියෙන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 7ක් විදිහට තියෙනවා. එතකොට දැන් මේ ක්ලෝරින්ට ස්ථායී උච්ච වායු වින්‍යාසයක් ලබා ගන්න නම් හරිද? මොකද කරන්න ඕනේ? එක්ක මේ අවසාන ශක්ති මට්ටමේ, ඒ කියන්නේ සංයුජිතා කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන 7ම කාට හරි දෙන්න ඕනේ. තව පරමාණු වලට දෙන්න ඕනේ. නැත්තම් තව කාගෙන් හරි එක ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්න ඕනේ. ඉතින් ලේසිම වැඩේ තමයි තව එක ඉලෙක්ට්‍රෝනයක් නේද කාගෙන් හරි ලබා ගන්න එක. පරමාණුවකින් ලබා ගන්න එක. එතකොට මේ විදිහට ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම නිසා ක්ලෝරින්ට මොකද වෙන්නේ? එයාගේ ඍණ ආරෝපණය වැඩි වෙනවා. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඔන්නද
මුලින්ම ක්ලෝරින් පරමාණු තියෙනකොට එයාගේ න්‍යෂ්ටියේ මැද තියෙනවා ධනාරෝපිත ප්‍රෝටෝන 17ක්. හරිද? ඒ වගේම ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝන 17කුත් එයාගේ න්‍යෂ්ටිය වටේටම චලනය වෙවි තියෙනවා. එතකොට ආරම්භයේදී සමස්ත ආරෝපණය කීයද එනම් ධන 17යි ඍණ 17යි වල තියෙද්දි සමස්ත ආරෝපණය බිඳුව. හැබැයි දැන් ඔන්න එයා ඉලෙක්ට්‍රෝනයක් ලබා ගන්නවා. හරිද? ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්තා. එතකොට ප්‍රෝටෝන මේ න්‍යෂ්ටි මැද තියෙන ප්‍රෝටෝන ගණනේ වෙනසක් වෙන්නේ නැහැ. ඒවා ධන 17ම තමයි. හැබැයි මෙන්න මේ අවසාන ශක්ති මට්ටමට ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීම නිසා දැන් සමස්ත එමෙත මුළු ඉලෙක්ට්‍රෝන දාන කීයක් වුණාද? 18ක් වුණා. හරිද? ඍණ 18ක් වෙනවා. එහෙනම් දැන් මෙතනදී මුළු ආරෝපණය කීයද? ධන 17යි ඍණ 18යි අතර එකතුව කීයද? ඍණ 1යි. එතකොට මේ වෙලාවේදී සමස්ත ආරෝපණය ඍණ 1ක් වෙනවා. එතකොට දැන් මේ විදිහට මේ ඉලෙක්ට්‍රෝනයක් ලබා ගත්ත නිසා මෙයා ඍණ ආයනයක් එහෙම නැත්නම් අනායනයක් බවට පත් වුණා. එතකොට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් එන ඍණ ආයන එහෙම නැත්නම් අනායන හැදෙන්නේ. එතකොට මේ අපි දන්නවා මේ වගේ උදාසීන පරමාණු ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් ධන ආරෝපිත අයන ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම ඍණ ආරෝපිත අයනත් හැදෙනවා. එතකොට පරමාණු වල විතරක් මේ විදිහට මේ ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් හා ලබා ගැනීමෙන් ධන හරින අයන හැදෙන්නේ. මෙන්න මේ වගේ මේ සමහර බහුපරමාණුක කාණ්ඩ ධන හරින ආරෝපණ දරනවා. බහුපරමාණුක කාණ්ඩ කිව්වේ එතකොට මොනවාටද? මේ වගේ පරමාණු දෙකකට වඩා වැඩි සංඛ්‍යාවකින් පරමාණු වර්ග දෙකකට වඩා වැඩි සංඛ්‍යාවකින් හැදිලා තියෙන ආරෝපණයක් දරන අයන ඛණ්ඩ. එතකොට මේ වගේ මේ විද්‍යුත් ආරෝපණයක් සහිත පරමාණුවක් හරි පරමාණු පොකුරක් හරි අයනයක් විදිහට හඳුන්වනවා. දැන් බලන්න එතකොට මෙතනදී නම් මේ ඇමෝනියා අණුවේ සමස්ත ආරෝපණය ඇමෝනියම් ධන අයනි. ඇමෝනියම් ධන අයනි සමස්ත ආරෝපණය ධන 1යි. එතකොට මේ ධන එකක ආරෝපණය මේ හයිඩ්‍රජන් මත විතරක් නෙවෙයි මෙන්න මේ මුළු අණුව මතම තියෙනවා. ඇමෝනියම් ධන අයනය මතම මෙන්න මේ ධන එකේ ආරෝපණය තියෙනවා. ඊළඟට සල්ෆේට් අයනි SO4 ඍණ 2. සල්ෆේට් අයනි එතකොට සමස්ත ආරෝපණය ඍණ 2යි. ඊළඟට නයිට්‍රේට් අයනි මෙයාගේ නයිට්‍රේට් වල එතකොට සමස්ත ආරෝපණය ඍණ 1යි. ඒතර මේවා බහුපරමාණුක කාණ්ඩ කියලා කියනවා. මොකද පරමාණු ගණනාවකින් හැදිලා තියෙන සංයෝගයක් වෙනවා. සංයෝග ඒකකයක් බහුපරමාණුක කාණ්ඩ. ඒතර මේ වගේ මේ සමහර බහුපරමාණු කාණ්ඩවල ධනෝරින ආරෝපණ තියෙනවා. ඒතර මෙන්න මේ විදිහට මේ විද්‍යුත් ආරෝපණයක් තියෙන පරමාණුවක් හරි පරමාණු පොකුරක් හරි අපි අයනයක් විදිහට හඳුන්වනවා. දැන් කලින් කතා කරේ නම් පරමාණු වලින් කොහොමද අයන හැදෙන්නේ කියලා. එතකොට තනි පරමාණු වල විතරක් නෙමෙයි මේ වගේ බහුපරමාණුක කාණ්ඩවලත් අයන නැත්නම් ආරෝපණ තියෙනවා. එතකොට අන්න ඒව අතරත් අයනික සංයෝග අපි මේ ඉස්සරහට කතා කරන්න යන අයනික සංයෝග හැදෙන්න පුළුවන්. එතකොට අපි බලමු දැන් මෙහෙම හැදුණු සෝඩියම් ධන අයනයයි ක්ලෝරයිඩ් ඍණ අයනයයි අතර කොහොමද අයනික සංයෝගයක් හැදෙන්නේ. එතකොට දැන් මේ විදිහට ධන ඍණ අයන දෙකක් ධන ඍණ ආරෝපණ සහිත අයන දෙකක් හැදුනට පස්සේ මෙන්න මේ ධන ඍණ අතර ඇති වෙනවා දැඩි ස්ථිතිවිද්‍යුත් ආකර්ෂණ බල. ඔන්න ඔය දැඩි ස්ථිතිවිද්‍යුත් ආකර්ෂණ බල වලින් බැඳිලා තමයි මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන අයනික බන්ධන සහිත සංයෝගය හැදෙන්නේ. හරිද? එතකොට හැබැයි මෙතන විශේෂත්වයක් තව තියෙනවා. අයනික සංයෝග හැදෙනකොට මෙන්න මේ තනි ධන අයනයක් සහ තනි ඍණ අයනයක් එකතු වෙලා මේ තනියම ඉන්න කතන්දරයක් මෙතන නැහැ. හරිද? එතකොට සෑම සෝඩියම් ධන අයනයක් වටාම දැන් අපි මේ සෝඩියම් ක්ලෝරයිඩ් උදාහරණයක් ගත්තොත් සෑම සෝඩියම් ධන අයනයක් වටාම ක්ලෝරයිඩ් අයන 6ක් පිහිටන විදිහට ධන ඍණ අයන විශාල සංඛ්‍යාවක් අතර තමයි මේ ආකර්ෂණ බලය ඇති වෙන්නේ. දැන් මේ උදාහරණෙම ගත්තොත් ඔන්න රතු පාටින් සෝඩියම් පරමාණු සෝඩියම් ධන අයනි. හරිද? රතු පාටින් සෝඩියම් ධන අයනි තියෙනවා. එතකොට මේ සෝඩියම් ධන අයනයක් වටා එක සෝඩියම් ධන අයනයක් වටා ක්ලෝරයිඩ් ඍණ අයන 6ක් පිහිටන විදිහට ධන ඍණ අයන විශාල සංඛ්‍යාවක් අතර තමයි මේ ස්ථිතිවිද්‍යුත් ආකර්ෂණ බලය ඇති වෙන්නේ. එතකොට ওই විදිහට මේ දැඩි ස්ථිතිවිද්‍යුත් ආකර්ෂණයකින් බැඳිලා තමයි මෙන්න මේ සෝඩියම් ක්ලෝරයිඩ් කියන ස්පටික දැලිස එහෙම නැත්නම් අයනික දැලිස ඇති වෙන්නේ. ඒතර මේ පින්තූරයෙන් පෙන්වන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් අයනික දැලිස හැදිලා තියෙන ආකාරය. හරිද? එතකොට අයනික සංයෝගවල තියෙන විශේෂත්වය තමයි ධන ඍණ අයන දෙකක් විතරක් එකතු වෙලා එහෙම තනියම අයනික සංයෝගය හැදෙන්නේ නැහැ. ධන ඍණ අයන විශාල සංඛ්‍යාවක් අතර තමයි මේ ස්ථිතිවිද්‍යුත් ආකර්ෂණ බලය ඇති වෙලා අයනික සංයෝගය හැදෙන්නේ. එතකොට අයනික සංයෝගයක් කියන්නේ නම් මොනකටද? එක පරමාණුවකින් තවත් පරමාණුවකට ඉලෙක්ට්‍රෝන
ලබා දීම නිසා ඉලෙක්ට්‍රෝන ප්‍රදානය කිරීම නිසා ඇතිවෙන ධන හා ඍණ අයන අතර ඇතිවෙන ප්‍රබල ස්ථිති විද්‍යුත් ආකර්ෂණ නිසා ඇතිවන බන්ධන නැත්නම් ඒවට කියනවා අයනික බන්ධන. ඒ වගේම විද්‍යුත් සනුජ බන්ධන කියලාත් කියනවා. ඔන්න ඔය ආයනික බන්ධන එහෙම නැත්නම් විද්‍යුත් සනුජ බන්ධන නිසා තමයි ආයනික සංයෝග හැදෙන්නේ. එතකොට මේ අනුව සෝඩියම් ක්ලෝරයිඩ් ආයනික බන්ධන වලින් සමන්විත වෙලා තියෙන සංයෝගයක් මේ වගේ ආයනික සංයෝග කියලා හඳුන්වනවා. එතකොට අපි ගත්තොත් මේ ආයනික සංයෝග කිහිපයකට උදාහරණ තමයි මේ තියෙන්නේ ලිතියම් ඔක්සයිඩ්. දැන් මේ සෝඩියම් ක්ලෝරයිඩ් නම් අපි කතා කරානේ. එතකොට ලිතියම් ඔක්සයිඩ්. ලිතියම් ධන අයනයයි ඔක්සයිඩ් ඍණ දෙකේ අයනය එකතු වෙලා තමයි ලිතියම් ඔක්සයිඩ් කියන ආයනික සංයෝගය හැදෙන්නේ. ඊළඟට මැග්නීසියම් සල්ෆයිඩ්. මැග්නීසියම් ධන දෙක අයනයයි සල්ෆයිඩ් ඍණ දෙක අයනයයි එකතු වෙලා තමයි. එතකොට තනි අයන විතරක් නෙමෙයි මෙතනදී හරිද මෙතනදී තනි ධන හරින අයන එකතු වෙලා නෙමෙයි මේ වගේ අයන විශාල සංඛ්‍යාවක් එකතු වෙලා තමයි මේ ආයනික සංයෝගය දැලිසක් විදිහට හැදලා තියෙන්නේ. එතකොට කැල්සියම් ක්ලෝරයිඩ් නම් කැල්සියම් ධන දෙක අයනය සහ ක්ලෝරයිඩ් ඍණ එක ක්ලෝරයිඩ් ඍණ අයන අතර තමයි මේ ආයනික සංයෝගය හැදෙන්නේ. ඊළඟට පොටෑසියම් ෆ්ලෝරයිඩ් හැදෙනකොට පොටෑසියම් ධන අයනයයි ක්ලෝරයිඩ් ඍණ අයනයයි අතර තමයි මේ ආයනික සංයෝගය හැදෙන්නේ. එතකොට දැන් මේ ආයනික සංයෝග හැදෙද්දී ඇයි මේ විදිහට මේ හැදෙන්නේ කියලා බැලුවොත් අපිට පේනවා මෙන්න මේ වගේ විද්‍යුත් ඍණතාවයේ අඩු පරමාණු වලින් හැදෙන ධන අයන හා විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණු වලින් හැදෙන ඍණ අයන අතර තමයි මේ ආයනික බන්ධන හැදෙන්නේ. දැන් මතකයිනේ විද්‍යුත් ඍණතාවය කිය මොකද්ද? පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හරි ඉලෙක්ට්‍රෝන පිට කරලා හරි නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබාගෙන හරි පරමාණු අතර බන්ධන හැදෙනකොට ඒ බන්ධනයට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන තමන් දිහාවට ඇද ගැනීමේ හැකියාවට තමයි කියන්නේ විද්‍යුත් ඍණතාවය කියලා. බන්ධනයට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන තමන් දිහාවට ඇද ගැනීමට තියෙන හැකියාව. එතකොට දැන් මේ බන්ධනයට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන තමන් දිහාවට ඇද ගැනීමේ හැකියාව වැඩි. ඒ හැකියාව වැඩි පරමාණුව එන ඍණ අයනයක් හදනවා. හරිද? දැන් මේ සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් නම් එහෙනම් ඍණ අයනය හැදේ ක්ලෝරින් පරමාණුවනේ. එහෙනම් සෝඩියම් හා ක්ලෝරයිඩ් අතර බන්ධනය හදන සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන තමන් දිහාවට ඇද ගැනීමේ හැකියාව වැඩි පරමාණුව වෙන්නේ එහෙනම් ක්ලෝරින්. හරිද? එතකොට ඒ හැකියාව තමන් ඉලෙක්ට්‍රෝන තමන් දිහාවට ඇද ගැනීමේ හැකියාව අඩු පරමාණුව තමයි නම් මෙතනදී සෝඩියම්. එයා තමයි ධන අයනයක් හැදෙන්නේ. එතකොට ඔය වගේ විද්‍යුත් ඍණතාවයේ අඩු පරමාණු වලින් හැදෙන ධන අයනයි විද්‍යුත් ඍණතාවයේ වැඩි පරමාණු වලින් හැදෙන ඍණ අයනයි අතර තමයි මේ ආයනික බන්ධන ඇති වෙන්නේ. හරිද? එතකොට කලින් කිව්වා වගේ ආයනික බන්ධන මේ මෙන්න මේ විදිහට ආයනික දැලිසක් විදිහට තමයි තියෙන්නේ. ආයනික සංයෝග තියෙන්නේ ආයනික දැලිසක් විදිහට. හරිද? සීසියම් ක්ලෝරයිඩ් කියන ආයනික සංයෝගයත් මේ වගේ ආයනික දැලිසක් විදිහට තියෙනවා. සීසියම් ක්ලෝරයිඩ් කියන ආයනික සංයෝගයත් මෙන්න මේ වගේ ආයනික දැලිසක් විදිහට තමයි තියෙන්නේ. එතකොට දැන් මේ ආයන දෙකක් අතර විතරක් නෙමෙයි ආයනික සංයෝග හැදෙන්නේ. ආයන ඛණ්ඩ ආයන අතරත් ආයනික සංයෝග හැදෙනවා. ආයනික බන්ධන හැදෙනවා. උදාහරණයක් විදිහට කොපර් සල්ෆේට් ගත්තොත් කොහමද හැදෙන්නේ? කොපර් ධන දෙක සහ සල්ෆේට් ඍණ දෙක කියන අයන ඛණ්ඩ. කොපර් ධන දෙක අයනයයි සල්ෆේට් ඍණ දෙක කියන අයන ඛණ්ඩයයි අතර තමයි මෙන්න මේ කොපර් සල්ෆේට් ආයනික බන්ධනය හැදෙන්නේ. ඊළඟට කැල්සියම් කාබනේට් ගත්තොත් කැල්සියම් ධන දෙක අයනයයි කාබනේට් ඍණ දෙක අයන ඛණ්ඩයයි අතර අයන සංයෝජනයේ හරිද ආයනික බන්ධන හැදිලා අර මේ දැඩි ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල ඇති වෙලා තමයි ආයනික සංයෝගය හැදෙන්නේ. ඊළඟට ඇමෝනියම් ක්ලෝරයිඩ් ගත්තොත් ඇමෝනියම් ධන කියන අයන ඛණ්ඩයයි ක්ලෝරයිඩ් ඍණ කියන අයනයයි අතර තමයි මේ දෙක අතර ආයනික බන්ධන හැදෙනවා. ඊළඟට ඇමෝනියම් නයිට්‍රේට් ගත්තොත් ඇමෝනියම් ධන අයන ඛණ්ඩයයි නයිට්‍රේට් ඍණ කියන අයන ඛණ්ඩයයි අතර මේ කියන ආයනික සංයෝගය ආයනික බන්ධනය හැදෙනවා. එතකොට එන අයන දැන් අපි මුලින් කතා කරේ පරමාණු වලින් අයන හැදෙනවා කියලා. ඒ හැදුන අයන අතර විතරක් නෙමෙයි ආයනික බන්ධන හැදෙන්නේ. හරි පරමාණු වලින් අයන ඇති වෙලා ඒ අයන අතර විතරක් නෙමෙයි ආයනික බන්ධන හැදෙන්නේ. මෙන්න මේ වගේ අර කතා කරේ පරමාණුක ඛණ්ඩ ගැන. බහු පරමාණුක ඛණ්ඩ ගැන. එතකොට මේ බහු පරමාණුක ඛණ්ඩ හැදලා තියෙන මෙන්න මේ අයන ඛණ්ඩ අතරත් අයන ඛණ්ඩක සහ අයන අතර ඊළඟට අයන ඛණ්ඩකම දෙකක් අතරත් උනත් ආයනික සංයෝග හැදෙනවා. ආයනික බන්ධන හැදිලා ආයනික සංයෝග හැදෙනවා. හරිද? එතකොට ඊළඟට එන බලන්න ඔයාලා මේ ලිතියම් ඔක්සයිඩ් හා කැල්සියම් ක්ලෝරයිඩ් කියන ආයනික සංයෝගවල ආයනික බන්ධන හැදෙන ආකාරය අර අපි මුලින් කතා කරපු සෝඩියම් ක්ලෝරයිඩ්ගේ
අයනික සංයෝගය හැදෙන ආකාරය අනුව රූපීයව නිරූපණය කරන්න. සෝඩියම් ක්ලෝරයිඩ් ගැන කතා කරද්දී අපි කතා කරන්නේ සෝඩියම් පරමාණුවෙන් සෝඩියම් ධනායන හැදෙන විදිය. ඊළඟට ක්ලෝරීන් පරමාණුවෙන් ක්ලෝරයිඩ් ඍණායනය හැදෙන විදිය. ඊට පස්සේ ওই විදියට හැදුණු සෝඩියම් ධනායනයයි ක්ලෝරීන් ඍණායනයයි ක්ලෝරයිඩ් ඍණායනයයි අතර කොහොමද සෝඩියම් ක්ලෝරයිඩ් අයනික සංයෝගය හැදුනේ කියලා කතා කරන්නේ. අන්න ඒ වගේ රූපේ පින්තූරකින් රූපිකව නිරූපණය කරන්න බලන්න උත්සාහ කරන්න ලිතියම් ඔක්සයිඩ් සහ කැල්සියම් ක්ලෝරයිඩ්ගේ අයනික සංයෝගවල අයනික බන්ධන හැදෙන ආකාරය. මේ කලින් කිව්වේ වගේ මේ වගේ සෝඩියම් වලින් සෝඩියම් ධනායනය හැදෙන ආකාරය ඊළඟට ක්ලෝරීන්ගෙන් ක්ලෝරයිඩ් ඍණායනය හැදෙන ආකාරයයි මේ දෙක අතර කොහොමද ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බලය ඇතිවලා අයනික සංයෝගය හැදෙන්නේ. ඒ වගේ අන්නේ විදිහට රූපිකව නිරූපණය කරන්න බලන්න ලිතියම් ඔක්සයිඩ් හා කැල්සියම් ක්ලෝරයිඩ්ගේ අයනික සංයෝග හැදෙන විදිහ. එතකොට මේකෙදි මම කිව්වා කලින්වත් මේ හැම අයනික සංයෝගයක්ම ත්‍රිමාන දලිසක් විදිහට සකස් වෙලා තියෙනවා. එතකොට අයනික සංයෝගවල වැදගත් ලක්ෂණයක් තමයි නම් සෑම අයනික සංයෝගයක්ම ත්‍රිමාන දලිසක් විදිහට මෙන්න මේ විදිහට ත්‍රිමාන දලිසක් විදිහට සකස් වෙලා තියෙනවා. හරිද? කියන්නේ අයනික සංයෝග හැදෙනකොට අයන තනි තනිව එකතු වෙලා එහෙම හැදෙනව නෙමෙයි. අයන විශාල සංඛ්‍යාවක් එකතු වෙලා තමයි මේ සංයෝගය හැදෙන්නේ. දලිසක් විදිහට මෙන්න මේ විදිහට දලිසක් විදිහට තමයි හැදිලා තියෙන්නේ. හරිද? එතකොට අයනික සංයෝග හැදෙන්නේ කොහොමද එහෙනම්? විද්‍යුත් ඍණතාවයේ වැඩි හා අඩු පරමාණු අතර නේද? ධන හරිනායන හැදිලා අන්නේ ධන හරිනායන අතර දැඩි ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල ඇති වෙලා තමයි හැදෙන්නේ. අනිත් සරලව හිතාගත්තොත් එහෙනම් මේ පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන පරමාණු අතර නේද ඉලෙක්ට්‍රෝන ලබා දීලා හරි නැත්නම් ඉලෙක්ට්‍රෝන ලබාගෙන හරි තමයි ආයනික සංයෝග හැදෙන්නේ. හරිද? පරමාණු අතර ඉලෙක්ට්‍රෝන පිට කිරීමෙන් හෝ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමෙන් තමයි ආයනික සංයෝග හැදෙන්නේ. ඊළඟට අපි බලමු සහසනුජ සංයෝග ගැන. සහසනුජ සංයෝග හැදෙන සහසනුජ බන්ධන ගැන බලමු. හරිද? එතකොට සහසනුජ බන්ධනයක් නම් කොහොමද හැදින්නේ? පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන තමයි මේගොල්ලෝ උච්ච වායු වින්‍යාසය ගන්න. දැන් ওই පරමාණු මේ විදිහට මේ ඉලෙක්ට්‍රෝන පිට කිරීම ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම කරන්නේ. යාලා බලන්නේ කොහොම හරි උච්ච වායු වින්‍යාසය ගන්න. එතකොට ඒ නිසා පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන ඔන්න උච්ච වායු වින්‍යාසය ගන්නත් පුළුවන්. මේ විදිහට පරමාණු යුගලක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන පරමාණු එකිනෙක හා බැඳීම සහසනුජ බන්ධනයක් විදිහට හඳුන්වනවා. එතකොට එකම වර්ගයේ පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගත්තොත් හරිද ඉලෙක්ට්‍රෝන මේ විදිහට හවුලේ තියාගෙන සම පරමාණුක අණු හදා ගන්නවා. සම පරමාණුක අණු කිව්ව එකම වර්ගයේ පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන හදාගන්න අණු. එතකොට මේ අපි හයිඩ්‍රජන් ගත්තොත් අපි අවට තියෙන ගොඩක් වායුන් මේ විදිහට තියෙන. එතකොට හයිඩ්‍රජන් තනි පරමාණුවක් විදිහට නෙමෙයි ඉන්නේ. මෙන්න මේ විදිහට හයිඩ්‍රජන් පරමාණු දෙකක් එකතු වෙලා H2 අණුව විදිහට තමයි තියෙන්නේ. එතකොට බලන්න අපි දන්නවා හයිඩ්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය 1යිනේ. එතකොට මේ උදාසීන හයිඩ්‍රජන් පරමාණු එහෙනම් ප්‍රෝටෝන එකක් තියෙනවා නම් ඉලෙක්ට්‍රෝනත් එකක් තියෙන්නේ. ඒතර මේ විදිහට මේ අවසාන ශක්ති මට්ටම එක ඉලෙක්ට්‍රෝනයක් විතරක් තියාගෙන ඉන්නේ නැහැ. එයා බලන්නේ කොහොම හරි එයාගේ ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න. ඒ කියන්නේ න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටමේ නම් ඉලෙක්ට්‍රෝන දෙකක් සම්පූර්ණ කරගන්න තමයි හයිඩ්‍රජන් පරමාණු හැම වෙලේම බලන්නේ. ඉතින් එයා මොකද කරන්නේ? තවත් හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක මේ විදිහට සම්බන්ධ වෙලා හවුලේ තියාගන්නවා. ඉලෙක්ට්‍රෝන දෙකම දෙන්නම හවුලේ තියාගන්න. ඒ කියන්නේ මෙතන තියෙන මේ ඉලෙක්ට්‍රෝන දෙක බන්ධනයට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන දෙක මේ වම් පැත්තේ හයිඩ්‍රජන් පරමාණුවේ ශක්ති මට්ටම වටත් යනවා. දකුණු පැත්තේ හයිඩ්‍රජන් පරමාණුවේ තියෙන මේ ශක්ති මට්ටම වටත් ගමන් කරනවා. ඒ වගේම ෆ්ලෝරින් ගත්තොත් F2 ෆ්ලෝරින් මේ මතකයිනේ ආවර්තිතා වගේ කීවෙනි කාණ්ඩය දෙන්නේ 7 වෙනි කාණ්ඩේ. එතකොට යාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහමද? 2.7. එතකොට එයාගේ අවසාන ශක්ති මට්ටම සම්පූර්ණ කරගන්න එක ඉලෙක්ට්‍රෝනයක් මදි. නේද? එහෙනම් ඒ විදිහට මම මෙතන පින්තූරي දැම්මේ නැහැ. නමුත් අර වගේම එක ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන ඒ ඉලෙක්ට්‍රෝන ටික බන්ධනය හදාන සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන දෙක පරමාණු දෙක වටාම ගමන් කරමින් සහසනුජ බන්ධනයක් හදාගන්නවා. එතකොට සහසනුජ බන්ධන හදාගන්නේ කොහොමද? බන්ධනයට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන. හරිද? ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන තමයි සහසනුජ බන්ධන හැදෙන්නේ. එතකොට මේ විදිහට සම පරමාණු කණු අතර ඔන්න සහසනුජ බන්ධන හැදෙන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න පුළුවන්. ඊළඟට අපි ඔක්සිජන් ගත්තොත්
ඔක්සිජන් පරමාණු දෙකක් අතරත් මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන සම පරමාණු කණු හදාගන්න පුළුවන්. ඊළඟට නයිට්‍රජන් පරමාණු දෙකක් ගත්තොත් නයිට්‍රජන් වලත් මේ විදිහට ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන සම පරමාණු කණු හදාගන්න පුළුවන්. හැබැයි බලන්න මෙතනින් දැන් ඔන්න හයිඩ්‍රජන්ගේ නම් එක ඉලෙක්ට්‍රෝන දෙකක් කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගලයක්. ඉලෙක්ට්‍රෝන යුගල එකක් විතරයි බන්ධන හදන්න සහභාගී වුණේ. ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් සහභාගී වෙනවා. ඊළඟට නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන යුගල 3ක් බන්ධනය හදන්න සහභාගී වෙනවා. අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියලා මේ පාඩමේදී. එතකොට දැන් ඔය සම පරමාණු කණු විතරක් නෙමෙයි එකම පරමාණු අතර විතරක් නෙමෙයි සාසන්නජ බන්ධන ඇති වෙනවා. විවිධ මූලද්‍රව්‍ය පරමාණු අතරත් ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන මේ විදිහට විෂම පරමාණු කණුත් හැදෙනවා. උදාහරණයක් විදිහට ජල අණුව ගත්තොත් ජල අණුව හැදිලා තියෙන මොනවාගෙන්ද? ඔක්සිජන් පරමාණුවකුයි හයිඩ්‍රජන් පරමාණු දෙකකින්. එතකොට මෙතන ඔක්සිජන් හා හයිඩ්‍රජන් අතර ඇති වෙන බන්ධන දෙකක්. OH බන්ධන දෙකක් තියෙනවා මෙතන. එතකොට මේ බන්ධන දෙක හැදෙන්නේ කොහොමද? ඔක්සිජනුයි හයිඩ්‍රජනුයි අතර ඉලෙක්ට්‍රෝන යුගලක්. ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගෙන තමයි එතනද බන්ධනේ හැදෙන්නේ. ඊළඟට මීතේන් ගත්තොත් මේ CH4 අණුව ගත්තොත් කාබන් පරමාණුවක් එක්ක හයිඩ්‍රජන් පරමාණු හතරක් මේ විදිහට ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන තමයි මේ CH බන්ධන හතරක් මෙතනදී හැදිලා තියෙන්නේ. මේ තියෙන මේ පින්තූරෙන් CH බන්ධන හැදෙන විදිහ. එතකොට හයිඩ්‍රජන්ගේ දැන් කලින් කතා කරා හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටම 1 ඉලෙක්ට්‍රෝනයයි තියෙන්නේ. කාබන්ගේ නම් අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. හරිද? මතකයිනේ කාබන්යේ ආවර්තාව වගේ 4 වෙනි කාණ්ඩේ. හරිද? එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද තියෙන්නේ? 2යි 4යි. අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. හැබැයි කාබන්ගෙත් එතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්න එයා මොකද කරන්න ඕනේ? අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 8ක් කරගත්තොත් එයාටත් ස්ථායි වින්‍යාසයක් ගන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න නියත් බලන්න. එතකොට එහෙනම් එයාට තව ඉලෙක්ට්‍රෝන 4ක් මදි මේ වැඩේට. එයා මොකද කරන්නේ එහෙනම්? හයිඩ්‍රජන් පරමාණු 4ක් එක්ක මෙන්න මේ විදිහට බැඳෙනවා. හරිද? ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන බැඳෙනවා. ඒ වගේමයි ඊළඟට කාබන් ඩයොක්සයිඩ් අණුව ගත්තා. කාබන් පරමාණුවක් ඔක්සිජන් පරමාණු දෙකක් එක්ක මෙන්න මේ විදිහට සහසනජ බන්ධන වලින් බැඳෙනවා. එතකොට අපි ගමු අර මුලින්ම කතා කරපු සම පරමාණු කණ්ණයටදී කතා කරපු ෆ්ලෝරින් අණුව ගැන අපි සලකමු දැන්. හරිද? එතකොට මේ ෆ්ලෝරින් පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.7. හරිද? ෆ්ලෝරින් තියෙන්නේ ආවර්තිතාවකේ 7 වෙනි කාණ්ඩේ. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2.7යිනේ. න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඊට පස්සේ තියෙන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 7ක් තියෙනවා. එතකොට එයාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න නම් කියන්නේ මෙතන ශක්ති මට්ටමේ තියෙන පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන ගාන වන 8 හදා ගන්න නම් ෆ්ලෝරින් පරමාණුව මොකද කරන්න ඕනේ? තව එක ඉලෙක්ට්‍රෝනයක් කොහෙන් හරි හොයා ගන්න ඕනේ නේද? ඉතින් ෆ්ලෝරින් පරමාණුව මොකද කරන්නේ? තව ෆ්ලෝරින් පරමාණුවක් එක්ක මේ විදිහට ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගන්න හදනවා. හරිද? එතකොට දැන් මෙතනදී අර ඉතුරු එක බැගින් තියෙන මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙන්න මේ ෆ්ලෝරින් පරමාණු දෙකේම තියෙන මෙන්න මේ ශක්ති මට්ටම් දෙක හරහාම යනවා. ඒ කියන්නේ මෙතනදී බන්ධනයට සහභාගී වෙන මේ ඉලෙක්ට්‍රෝන දෙක හරිද? මේ ඉලෙක්ට්‍රෝන දෙක කොහෙන්ද ආවේ? මේ දෙපැත්තේ තියෙන ෆ්ලෝරින් පරමාණු දෙකේ අවසාන ශක්ති මට්ටම් වලින් තමයි මේ ඉලෙක්ට්‍රෝන දෙක ආවේ. හරිද? එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙකම වම් පැත්තේ ෆ්ලෝරින් පරමාණුවේ මේ අවසාන ශක්ති මට්ටම හරහා මේ වටේට යනවා. දකුණු පැත්තේ තියෙන මේ ෆ්ලෝරින් පරමාණුවේ තියෙන අවසාන ශක්ති මට්ටම වටේටත් යනවා. හරිද? එතකොට මේ විදිහට මේ ඉලෙක්ට්‍රෝන දෙකම පරමාණු දෙකම හවුලේ තියාගෙන උන්න සහසන්නජ බන්ධනයක් මෙතනදී හදා ගන්නවා. සම පරමාණු කණුවක් හැදෙනවා ඒකෙන් වෙන්නේ. ඊළඟට අපි හයිඩ්‍රජන් අණුව ගත්තොත් අර මුලින් කතා කරා වගේ හයිඩ්‍රජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන එකයිනේ තියෙන්නේ. අවසාන ශක්ති මට්ටමේ එක ඉලෙක්ට්‍රෝනයනේ තියෙන්නේ. එතකොට යාට ඉලෙක්ට්‍රෝන අෂ්ටකය තනම අෂ්ටකය නෙමෙයි යාට න්‍යෂ්ටියට ආසන්නතම ශක්ති මට්ටම නිසා උපරිම ඉලෙක්ට්‍රෝන දෙකයිනේ තියෙන්න පුළුවන්. එතකොට තව එක ඉලෙක්ට්‍රෝනයක් යඩු. ඒ නිසා මොකද කරන්නේ? හයිඩ්‍රජන් පරමාණු දෙකක් අතර මෙන්න මේ වගේ අර ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තියාගෙන ස්ථායි වින්‍යාසයක් ගන්න. එතකොට මෙතනදී එන ස්ථායි වින්‍යාසය මොකද්ද? හීලියම්ගේ වින්‍යාසය. හරිද? මතකයිනේ මේ හයිඩ්‍රජන්ගේ පරමාණු ක්‍රමාංකය 1යි හීලියම්ගේ පරමාණු ක්‍රමාංකය 2යි. එතකොට මේ විදිහට ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තියාගත්තොත් හරිද? දැන් මෙතන මේ බන්ධනයට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන දෙක වම් පැත්තේ තියෙන හයිඩ්‍රජන් පරමාණුව වටේටත් යනවා. දකුණු පැත්තේ තියෙන හයිඩ්‍රජන් පරමාණුව වටේටත් යනවා. හරිද? එතකොට ඔන්න සාසන්ත බන්ධනයක් හදාගෙන තියෙන හයිඩ්‍රජන් පරමාණු දෙකත් සම පරමාණු කණුවක් හදාගෙන තියෙනවා.
ඊළඟට ජල අණුව ගත්තොත් ජල අණුවත් සාසන්නික බන්ධන වලින් තමයි එතකොට බැඳිලා තියෙන්නේ මතක තියාගන්න එක. මෙතනදී ඔක්සිජන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු දෙකක් එක්ක බැඳෙනවා. එතකොට අපි දන්නවා ඔක්සිජන් පරමාණුවක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද එන්නේ? 2යි 6යි. ඔක්සිජන් ඉන්නේ ආවර්තිතාවකේ 6 වෙනි කාණ්ඩේ. එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි තියෙන්නේ. එතකොට අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 8ක් කරගන්න යාට තව ඉලෙක්ට්‍රෝන දෙකක් මදි. ඒ නිසා ඔක්සිජන් මොකද කරන්නේ? මේ වගේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් ලං කර ගන්නවා. එතකොට එක හයිඩ්‍රජන් පරමාණුවකින් ඔන්න ඉලෙක්ට්‍රෝනයක් ආවා. ඒක මෙයාගේ තිබ්බ එක ඉලෙක්ට්‍රෝනයක් එක බැඳුණා. අනිත් හයිඩ්‍රජන් පරමාණු එක්කත් ඔය විදිහටම බැඳෙනවා. එතකොට මෙතනදී බලන්න ඔක්සිජන් වටේට දැන් අවසාන ශක්ති මට්ටමේ ඔක්සිජන්ගේ අවසාන ශක්ති මට්ටමේ මුළු ඉලෙක්ට්‍රෝන ගාන කීයක් වෙලාද? 2යි 4යි 6යි 8ක් වෙලා. හයිඩ්‍රජන්ගේ නම් අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. හරිද? එතකොට හයිඩ්‍රජන්ගේ මේ මෙතන බන්ධනයට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන දෙක හයිඩ්‍රජන් වටේටත් යනවා. මෙන්න මේ ඔක්සිජන් වටේටත් යනවා. මේ ඉලෙක්ට්‍රෝන දෙක මෙතන තියෙන හයිඩ්‍රජන් වටේටත් යනවා. මේ ඔක්සිජන් වටේටත් යනවා. එතකොට ওই විදිහට හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ස්ථායි වින්‍යාසය අරන් තියෙනවා. ඔක්සිජන්ගේ වටේට මේ අවසාන ශක්ති මට්ටමේ ස්ථායි වින්‍යාසය අරගෙන තියෙනවා. එතකොට එහෙනම් ජල අණුව හැදෙනකොට OH අතර ඇති වෙන්නේ සහසන්නිජ බන්ධන. ඊළඟට අපි ඇමෝනියානෝ ගත්තොත් ඇමෝනියානෝ කොහොමද හැදිලා තියෙන්නේ? නයිට්‍රජන් පරමාණුවක් එක්ක හයිඩ්‍රජන් පරමාණු 3ක් බැඳිලා. එතකොට නයිට්‍රජන් පරමාණු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කීයද දෙන්නේ? 2යි 5යි කියලා. හරිද? නයිට්‍රජන් ආවර්තිතාවකගේ පස්වෙනි කාණ්ඩේ ඉන්නේ. ඒ කියන්නේ යාගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න නම්, ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 8ක් සම්පූර්ණ කරගන්න නම් තව ඉලෙක්ට්‍රෝන 3ක් මදි නයිට්‍රජන්ට. ඉතින් නයිට්‍රජන් මොකද කරන්නේ? හයිඩ්‍රජන් පරමාණු 3ක් ලං කර ගන්නවා. එතකොට මෙන්න මේ වගේ මේ හයිඩ්‍රජන්ගෙන් ලැබෙන ඉලෙක්ට්‍රෝනය සහ නයිට්‍රජන්ගේ තිබ්බ ඉලෙක්ට්‍රෝනයක් මේ විදිහට බන්ධනයක් හදාගන්නවා. මේ වගේ බන්ධන 3ක් හදාගන්නවා. NH බන්ධන 3ක් හදාගන්නවා. එතකොට මෙතනදී මේ හදාගත්ත හැම ඉලෙක්ට්‍රෝනයක් අර හයිඩ්‍රජන් වලින් බන්ධගත්ත ඉලෙක්ට්‍රෝනත් එක්කම ඉලෙක්ට්‍රෝන කීයද? 2යි 4යි 6යි 8යි. මේ ඉලෙක්ට්‍රෝන 8ම නයිට්‍රජන්ගේ නයිට්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ගමන් කරනවා. ඒ වගේම මෙතනදී මේ තියෙන මේ හවුලේ තියාගන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක මේ හයිඩ්‍රජන් වටේ යනවා. හරිද? ඊළඟට මෙතනදී මේ සම්බන්ධ වුණු ඉලෙක්ට්‍රෝන දෙක මේ හයිඩ්‍රජන් වටේ යනවා. අනිත් හයිඩ්‍රජන් වටේට මේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙක ගමන් කරනවා. එතකොට හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමත් ස්ථායි වින්‍යාසය අරගෙන තියෙනවා. නයිට්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමත් අවසාන ශක්ති මට්ටමත් ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබාගෙන තියෙනවා. ඊළඟට මීතේන් අණුව ගත්තොත් මීතේන් අණුව කොහොමද හැදෙන්නේ? කාබන් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණු 4ක් එක බැඳිලා. එතකොට කාබන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4යි. හරිද? කාබන් ඉන්නේ ආවර්තිතාවගේ 4 වෙනි කාණ්ඩේ. එයාට ස්ථායි වින්‍යාසයක් ගන්න තව ඉලෙක්ට්‍රෝන 4ක් මදිනේ. ඒ නිසා එයා කරන්නේ හයිඩ්‍රජන් 4 දෙනෙක් ලං කර ගන්නවා. එතකොට කලින් කතා කරා වගේ බලන්න දැන් කාබන්ගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? 2යි 4යි 6යි 8යි. කාබන්ගේ අවසාන ශක්ති මට්ටම ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලබාගෙන තියෙනවා. හයිඩ්‍රජන් ගත්තත් හයිඩ්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ කියන්නේ යාගේ ශක්ති මට්ටම ස්ථායි වින්‍යාසයක් අරගෙන තියෙනවා. එතකොට මෙතනදී මේ හැදෙන කාබන් හා හයිඩ්‍රජන් අතර CH බන්ධන 4ක් හැදෙනවා. ඒවා සහසන්නිජ බන්ධන වෙනවා. හරිද? එතකොට මේ කාබන් පරමාණුවක හයිඩ්‍රජන් පරමාණු 4ක් ඉලෙක්ට්‍රෝන 4ක් කවුලේ තියාගෙන ඒක බන්ධන 4ක් සාදමින් තමයි මේ මීතේන් අණුව හැදෙන්නේ. ඊළඟට හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව ගත්තොත් HCl අණුව ගත්තොත් හයිඩ්‍රජන් ගැන අපි දන්නවා පරමාණු ක්‍රමාංක 1යි. ක්ලෝරින් ගැන 2යි 8යි 7යි විදිහට තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තියෙන්නේ. එතකොට අවසාන ශක්ති මට්ටමේ මේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න තව ඉලෙක්ට්‍රෝනයක් මදි. ඉතින් ක්ලෝරින් මොකද කරන්නේ? හයිඩ්‍රජන් කෙනෙක් ලං කරගන්නවා. එතකොට ක්ලෝරින් පරමාණුවක් හයිඩ්‍රජන් පරමාණුවක් එක්ක ඉලෙක්ට්‍රෝන යුගලක් මෙන්න මේ විදිහට හවුලේ තියාගෙන හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණුව හැදෙනවා. හරිද? එතකොට මෙතනදී සහසන්නිජ බන්ධනයක් හැදෙන්නේ. මෙතනදී මේ හයිඩ්‍රජන් මෙතන බන්ධනයට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන දෙක හයිඩ්‍රජන් වටේට යනවා ක්ලෝරින් වටේටත් යනවා. එතකොට ක්ලෝරින්ගේ අවසාන ශක්ති මට්ටමේ උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව තියෙනවා. ඉලෙක්ට්‍රෝන 8ක් වෙනකම් පිරීලා තියෙනවා. හයිඩ්‍රජන්ගේත් අවසාන ශක්ති මට්ටමේ තියෙන්න ඕනේ උපරිම ඉලෙක්ට්‍රෝන ගානවල දෙක මෙතනදී ලැබිලා තියෙනවා. දෙන්නම ස්ථායි වින්‍යාසයක් අරගෙන තියෙනවා. හරිද? ඊළඟට අපි ගත්තොත් කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අණුව. කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් කියන්නේ
කාබන් පරමාණුවක් එක්ක ක්ලෝරින් පරමාණු 4ක් මෙන්න මේ විදිහට සාසාරජව බැඳිලා තමයි ඒ අණුව හැදෙන්නේ. එතකොට කාබන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි. හරිද? එතකොට ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න තව ඉලෙක්ට්‍රෝන 4ක් ඕනේනේ. ඉතින් එයා ක්ලෝරින් පරමාණු 4ක් ලං කරගන්නවා. කාබන් පරමාණුව ක්ලෝරින් පරමාණු 4ක ඉලෙක්ට්‍රෝන 4ක්. මේ විදිහට හවුලේ තියාගෙන කාබන් ටෙට්‍රාක්ලෝරයිඩ් අණුව හදනවා. එතකොට මෙතනදී මේ ඉලෙක්ට්‍රෝන යුගල් 4ක් තියෙන්නේ. එතකොට සම්පූර්ණයෙන් කාබන් වටේ නම් කාබන් වල අවසාන ශක්ති මට්ටමේ නම් බලන්න ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? කාබන්ගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 2යි 4යි 6යි 8යි. ක්ලෝරින් කෙනෙක්ගේ ශක්ති මට්ටමක් බැලුවොත් 2යි 4යි 6යි 8යි. එතකොට ක්ලෝරින්ගේ අවසාන ශක්ති මට්ටම ස්ථායි වින්‍යාසයක් කරන් තියෙනවා. කාබන්ගේ අවසාන ශක්ති මට්ටම ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් පත් කරගෙන තියෙනවා. එතකොට දැන් මෙතනදී මේ බන්ධනයට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන දෙක මේ කාබන් වටේටත් යනවා. ඒ වගේම මේ ක්ලෝරින්ගේ අවසාන ශක්ති මට්ටම වටේටත් යනවා. මේ දෙන්න අතරම හවුලේ තියාගෙන තමයි ඉන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝන දෙක. ඊළඟට ඔක්සිජන් අණුව ගත්තොත් ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 6යිනේ. එතකොට අවසාන ශක්ති මට්ටමට එයාගේ අෂ්ටකය සම්පූර්ණ කරගන්න තව ඉලෙක්ට්‍රෝන 2යි මදි. ඉතින් ඔක්සිජන් පරමාණු දෙකක් අතර මෙන්න මේ විදිහට ඉලෙක්ට්‍රෝන යුගල දෙකක් හවුලේ තියාගන්නවා. හරිද? ඒ කියන්නේ ඔක්සිජන්ගේ අවසාන ශක්ති මට්ටමේ දැන් ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. තව ඉලෙක්ට්‍රෝන දෙකක් කාගෙන් හරි ගන්නවා. 2යි 4යි 6යි. තව ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. එතකොට මේ විදිහට අර යාබද ඔක්සිජන් පරමාණුවකින් ලැබෙන ඉලෙක්ට්‍රෝන දෙක මෙයාගේ මේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකත් එක්ක මෙන්න මේ විදිහට යුගල දෙකක් විදිහට බන්ධනය හදාගන්න ඔක්සිජන් නම්. එතකොට බලන්න ඔක්සිජන්ගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද දැන්? 2යි 4යි 6යි 8යි. මේ ඔක්සිජන්ගේ 2යි 4යි 6යි 8යි. එතකොට මෙතන මේ බන්ධනයට සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන 4ම මේ වම් පැත්තේ ඔක්සිජන් පරමාණුවේ මේ ශක්ති මට්ටම වටේටත් යනවා. දකුණු පැත්තේ මේ තියෙන ඔක්සිජන් පරමාණුවේ තියෙන මේ අවසාන ශක්ති මට්ටම වටේටත් යනවා. එතකොට මෙතනදී මේ සාසන්ද්‍ර බන්ධන දෙකක් හැදෙනවානේ. ඒක පෙන්වන්නේ. ඒක ද්විත්ව බන්ධනයක්. ද්විත්ව බන්ධනයක් කියලා හඳුන්වනවා. අන්න ඒ බන්ධනය අපි මේ විදිහට ඉරි කෑලි දෙකකින් දක්වනවා. ඔක්සිජන් පරමාණු දෙකක් අතර තියෙන මේ ද්විත්ව බන්ධනය ඉරි කෑලි දෙකකින් අපි නිරූපණය කරනවා. ඊළඟට නයිට්‍රජන් අණුව ගත්තොත් නයිට්‍රජන් වල අවසාන නයිට්‍රජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 5යි. ඒ කියන්නේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. එතකොට මේ වගේ මේ නයිට්‍රජන් පරමාණු දෙකක් ලඟ වෙලා අෂ්ටකය සම්පූර්ණ කරගන්න උත්සාහ කරද්දී එන මෙතන දැන් මෙයාගේ අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන්නේ. එයා තව ඉලෙක්ට්‍රෝන 3ක් ලබා ගන්න ඕනේ මෙයාගේ හවුලේ තියාගන්න ලබා ගන්න ඕනේ. එතකොට බලන්න යාබද නයිට්‍රජන් පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන 3කුයි මෙයාගේ වම් පැත්තේ එක්කෙනාගේ ඉලෙක්ට්‍රෝන 3යි එක්ක ඔන්න මෙතනදී බන්ධන 3ක් හැදිලා තියෙනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් හවුලේ තියාගෙන හරිද ඉලෙක්ට්‍රෝන යුගල් 3ක් හවුලේ තියාගෙන බන්ධන 3ක් හදලා තියෙනවා. ඒ නිසා නයිට්‍රජන් පරමාණු දෙකක් අතර අපි කියන ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා කියලා. බලන්න එතකොට නයිට්‍රජන් වල ත්‍රිත්ව බන්ධනය නිරූපණය කරන්නේ කොහොමද? නයිට්‍රජන් පරමාණු දෙක අතර මෙහෙම ඉරි කෑලි 3ක් නිරූපණය කරලා තමයි පෙන්නන්නේ. එතකොට මෙතනදී ඔන්න බලන්න වම් පැත්තේ නයිට්‍රජන්ගේ ශක්ති මට්ටමේ තියෙන්න ඕනේ උපරිම ඉලෙක්ට්‍රෝන ගාන සම්පූර්ණ වෙලාද බලන්න 2යි 4යි 6යි 8යි. එතකොට මෙතන මේ මැද තියෙන මේ බන්ධන හදන්න සහභාගී වෙන ඉලෙක්ට්‍රෝන 6ම මේ නයිට්‍රජන් වටේටත් යනවා. වම් පැත්තේ නයිට්‍රජන් වටේටත් යනවා. දකුණු පැත්තේ නයිට්‍රජන් වටේටත් යනවා. එතකොට වම් පැත්තේ නයිට්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය ඉලෙක්ට්‍රෝන 8 සම්පූර්ණයි. දකුණු පැත්තේ නයිට්‍රජන්ගේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන අෂ්ටකයත් සම්පූර්ණ වෙලා තියෙන්නේ. හරිද? එහෙනම් ওই විදිහට අපි බැලුවේ දැන් අයනික බන්ධන හැදෙන්නේ කොහොමද? සහ සහසන්නජ බන්ධන හැදෙන්නේ කොහොමද කියලා. අයනික බන්ධන නම් සරලව මතක තියාගන්න පරමාණු අතර ඉලෙක්ට්‍රෝන ලබාගෙන හෝ ඉලෙක්ට්‍රෝන පිට කරලා හැදෙන ධන හා ඍණායන අතර ඇති වෙන ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල නිසා තමයි අයනික බන්ධන හැදෙන්නේ. ඊළඟට සහසන්නජ බන්ධන හැදෙන්නේ නම් කොහොමද? පරමාණු අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන. පරමාණු අතර මේ විදිහට ඉලෙක්ට්‍රෝන හවුලේ තියාගෙන තමයි සහසන්නජ බන්ධන හැදෙන්නේ. ඊළඟට අපි බලමු මේ සහසන්නජ බන්ධන තිත්කතර සටහන් වලින් නිරූපණය කරන්නේ කොහොමද කියලා.